ශුද්‍ර ජීවීන් පිළිබඳව අපි පොඩි පන්ති වලදී ඉඳලා හඳුනගෙන තියෙනවා. ඒතර ඔයාලගේ මතකයේ තියෙනවනම් මේ කියන්න පුළුවන්. හරිද? පාඩම පටන් ගන්නකොට මම ප්‍රශ්නයක් කරහා තමයි පාඩමට යන්න හදන්නේ. මොකද ඒක මතක තියෙනවනම් ඒක ආයේ පොලිෂ් වෙලා එනවා. අලුත් වෙලා එනවා. ඒතර ඒක අවස්ථාව අපි ගමු. හරිද? බලන්න කියන්න ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? කාටද කියන්න පුළුවන්? උදාහරණ කියන්න බලන්න. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්. very good. මේ තනි සෛලයකින් හරි සෛල ගණනාවකින් හරි හැදිලා තියෙන තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්. ඒත් මේ මතකයේ තියෙනවනේ. ඒකට ඒක දැන් ගොඩක් කලාවට ඒක සදාකාලික මතකයට ගිහිල්ලා ඇති උදාහරණ. ඒකට ඕක 10 දිත් අහන්න. ඒ නිසා ඒ දැනුම ඔළුවේ තියෙන එක හරි. හරිද? ඒ ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ තනි සෛලයකින් හරි ඔක අටවසර පළවෙනි පාඩම මතකයි ඉන්නේ. ඒක ඕක මේ විභාගෙට එන්න පුළුවන් ඔයාලගේ තියෙන වාර විභාගෙට. ඔයාලගේ තියෙන විභාගෙට ඕක ওই ප්‍රශ්නේ එනවා. තුන්වෙනි වාර විභාගෙට ඕක එනවා. ඒකට මේ දැනුම තියෙන්න එපා. දැන් 7 කතා 6 කතා කරලා 8 පළවෙනි වාරේ තිබ්බ පාඩමනේ. ඉතින් 9 පළවෙනි වාරේ පාඩම. ඒකයි මේකයි දෙකම මේ ගැටලුවක් නෑ 9 මේ පාඩම කළාට. මේක පොඩ්ඩක් වැඩි ටිකක්. ඒකයි වෙනසක තියෙන්නේ. තනි සෛලයකින් හරි සෛල ගණනාවකින් හරි ගොඩනැගීලා තියෙන තනිව ගත් කල. තනිව ගත් කල. හරිද? තනිව ගත් කල පියවි ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ තනිව ගත්තේ නැත්නම් සමහර අය අපේ පියවි ඇහැට පේනවා. ගොඩක් ඝනාවාසයක් කියලා කියන මේ ඝනාවාසයක් විදියට ගත්තොත් මෙයාලා අපේ පියවි ඇහැට පේනවා. හතු කියන එක එහෙම නැත්නම් පාම්පුස් කියන ඒවා අපේ ඇහැට පේනවා. සමහර ඇල්ගී වර්ග ඉන්නවා. ඒවා අපේ ඇහැට පේනවා. නමුත් එයාලා ශුද්ධ ජීවීන්. එයාලා ඇහැට පේන්නේ ඇයි? එයාලා තනිව නෙමෙයි ඉන්නේ. එයාලා ගොඩක් එකට එකතු වෙලා ඝනාවාසයක් හදාගෙන ඉන්නේ. ඝනාවාස විදියට ඉන්නේ. හරිද? අන්න අපි එයාලට කියනවා ශුද්ධ ජීවීන් කියලා. ඒ අර්ථ දැක්වීම ඔයාලට හැමෝටම උත්තර දෙන්න පුළුවන් හොඳයි. මම මේක ලිව්වට පස්සේ අහන්නම් මොකක්ද කවුද ශුද්‍ර ජීවීන් කියන්නේ කියලා. අපි උදාහරණ එක එකයි උදාහරණ දන්නවනේ. විවිධ ශුද්‍ර ජීවීන් සඳහා උදාහරණ දාන්න. හරිද? නමුත් මෙයාලා ප්‍රධාන කාණ්ඩ 4කට අපි වෙන් කරලා හඳුනාගත යුතුයි. ප්‍රධාන කාණ්ඩ කියවම උදාහරණ නම් කියලා හරියන්නේ නැහැ. උදාහරණ නම් කියලා හරියන්නේ නැහැ. අපි ගමුකෝ ක්ලැමිඩෝමොනාස් කියන්නේ ප්‍රධාන ශුද්ධ ජීවි කාණ්ඩයක් නෙමෙයි උදාහරණයක්. ඊළඟට මතකද අර පොල් වතුර හිටියේ කවුද කියලා මතකද? අටවසරේ අපි ක්‍රියාකාරකමක් කතා කරේ. ඔයාලා බලලත් ඇති සමහරට. පොල් වතුර දවස් 3ක් විතර තියලා අන්වීක්ෂයට දාලා බලේ කවුද හිටියේ? මතකද? මතක නම් කියන්න බලන්න. ඕවා විභාගෙට එන මොකද අටේ දැනුමනේ. කවුරු හරි කමක් නැහැ කියන්නේ. පොල් වතුර අරගෙන උත්තරාට chat එකට දාන්නත් පුළුවන්. ඒවල තියෙනවා. සෙත් සංදි දුව හරි. කවුද මේ? yeast. නේද උදාහරණ. කවුද? ඔව් සර්. පොල් වතුරේ අපි දැක්කේ yeast. මෙත් බිඳුවේ වල තියෙනවා. හරි. උත්තර එවන්න. එතකොට මම කලින් කිව්වේ උත්තර දෙන එක ප්‍රශ්න අහන එක තමයි ඔයාලගේ දැනුම තහවුරු කරගන්න තියෙන මට දැනුම පරීක්ෂා කරගන්න තියෙන එකම ක්‍රමය. මේක තේරුණාද නැද්ද කියන එක දැනගන්න මට තියෙන එකම ක්‍රමය. එතකොට මේ yeast හැබැයි yeast කියන්නේ ප්‍රධාන ශුද්ධ ජීවි කාණ්ඩයක් නෙමෙයි. ඒ එක කාණ්ඩයකටයි උදාහරණ. මෙන්න මේ උදාහරණ ටික වෙනම ප්‍රධාන ශුද්ධ ජීවි කාණ්ඩ වෙනම හඳුනාගත යුතුයි. ඔයාලට පෙළපොත් හම්බෙලා නැතුව ඇති මම හිතන්නේ මේ ඒකේ මේක PDF තියෙනවා ඔයාලට පේනවා ඇති මෙතන මේක මම group එකට දාන්න පෙළපොත් හම්බෙයි මෙතනින් පොඩි අවබෝධයක් ගන්නත් පුළුවන් හරි කවුද ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4
දන්නවද? ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4. බැක්ටීරියා, දිලීර, ප්‍රෝටසෝවා, වෛරස්. වෛරස් කියන එක නේ අපි චුට්ටක් පැත්තකට දාමු නේද? මේ අපිට කරදර කරනවනේ මේ දවස්වල. බැක්ටීරියායි ඊළඟට ප්‍රෝටෝසෝවා දිලීර, දිලීර ඉන්න. අනිත් එක්කෙනා කවුද? වෛරස්. වෛරස් අපි පොඩ්ඩක් වෙන කරදරයිනේ. යා පැත්තකට දාමු. ඇල්ගි. ඇල්ගි කවුද? ඇල්ගි. මෙන්න මෙයා තමයි ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4. බැක්ටීරියා, ප්‍රෝටෝසෝවා ප්‍රෝටෝසෝවා කියලා කියනවා. ප්‍රෝටෝසෝවා ඊළඟට දිලීර ඊළඟට ඇල්ගි. මෙයාලා තමයි ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4. පැහැදිලිනේ? මෙයාලා තමයි ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4. එතකොට මේ වෛරස් කවුද? වෛරස් නිසානේ අපි හම්බුනේ වෛරස් ඉඳ තමයි අපි මෙහෙම හම්බුනේ. COVID-19 වෛරස් එකේ ඉන්න. නැත්නම් තමයි අපි මෙහෙම හම්බෙන්නේ නැති වෙයි. ඒක කොහොම හරි කමක් නැහැ. කොහොම හරි වෛරස් කියන එක්කෙනාව අපි පැත්තකට දාන්න ඕන. මේ ගොඩට දාන්න නැහැ. ඒකට හේතුව ඔයාලා 8 7 ඉගෙන ගන්නවා. වෛරස් කියන්නේ කවුද? වෛරස් එකකට මේ පැතිරෙන්න වාතයේ පැතිරෙන්න. වෛරස් කියන්නේ තාම හරියට අඳුරගෙන නැහැ කවුද කියලා. ජීවී අජීවී බව නිශ්චිතව හඳුනාගත නොහැකි කට්ටියක්. නිශ්චිතව හඳුනාගත නොහැකි. නිශ්චිතව හඳුනා ගන්න බෑ. එයාලාගේ දක්වන එකම ජීව ක්‍රියාවලිය ප්‍රජනනය. හැබැයි ඒක වෙනත් ධාරක සෛලයක් ඇතුළට යන්නේ. වෙනත් ධාරක සෛලයක් ඇතුළට ගිහිල්ලා තමයි මෙයා ගුණණය වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ වෛරස් අපි පැත්තකට දාලා තමයි ඉගෙන ගන්න. නමුත් ඔය වෛරස් කියන එක්කෙනාව මේ අලුත් සිලබස් එකට කලින් 2015 10 වසරට ආවනේ අලුත් සිලබස් එක 2015. ඒකට කලින් මේ වෛරස් මේ ජීවි ගොඩේම තමයි අපි කතා කරේ. නමුත් හොයාගන්න අලුත් දැනුමත් එක්ක මේක වෙනස් වෙනවා. අලුත් දැනුමත් එක්ක බැලුවා මෙයාව මේ ගොඩට දාන්න මෙයාව පැත්තකට දාලා වෙනම ඉගෙන ගමු කියලා තමයි අපි අලුත් විෂය නිර්දේශයේ 10 වසරේදී ඉගෙන ගත්තා. ඒතර මේ වෛරස් නමුත් වෛරස්ගේ ලෙඩ රෝග පිළිබඳව අපි කතා කරනවා. හරිද? වෛරස්ගේ ලෙඩ රෝග පිළිබඳව අපි කතා කරනවා. පැහැදිලිනේ? ඕනම ගැටලුවක් තියෙනවා අහන්න. දැන් මේ ටික අපි සතුටින් වැඩ කරගන්න බෑ. මේක සතුටින් කරගත්තොත් තමයි ඔයාලගේ ඔළුවටත් යන්නේ. ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙයි. හරි. මම ටියුට් එකේ ලියන්න තාම පටන් ගත්තේ නැති නිසා මම ප්‍රසන්ටේෂන් එකට චුට්ටක් යන්නම්. මේ තමයි අපේ පාඩම මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත. හරිද? දැන් මේක තමයි අපි කතා කරමින් හිටියේ. මේ තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. ක්ෂුද්‍ර ජීවීන් යනු කවුද? මේකට උත්තරේ කිව්වා නේ. ඒ නිසා අපි මේ උත්තරේ ටියුට් එකේ ලියාගෙන හිමීට ඉදිරියට යමු. අවසාන පැය භාගේ ලඟ වෙනකොට මම 8 වසර දැනුම නැවත මතක් කිරීමකට Google Form ප්‍රශ්න පේපර් එකක් තියෙනවා. ඒකේ ප්‍රශ්න හරහා ඒ දැනුම අලුත් කරගමු. ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මම හැමතිස්සෙම කියනවා හැමදාම කියනවා. මේ උත්තරේ ලියා ගන්න ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නයට ටියුට් එක හම්බෙන්නේ නැති කියලා හිතනවා. හම්බුනේ නැත්තම් කියනවා ආයෙමත් group එකට දාන්නම්. ශුද්ධ ජීවීන් යනු කවුද? මේ උත්තරේ ලියා ගන්න ලියලා ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න.
පැහැදිලිව ලියා ගන්න ලස්සනට ඔයාලට නිල් පෑන් කළු පෑන් පාට භාවිතා කරන්න ඔයාලගේ සටහන පිළිවෙලට හදා ගන්න. ලියලා ඉවර දරුව රේස් හැන්ඩ් කරන්න. ක්ෂුද්‍ර ජීවීන් යනු කවුද? අනික දොළ පුතාලත් බලන්න හරිද? ටියුට් එකේ ලියා ගන්න රේස් හැන්ඩ් කරලා තියන්න. සෙත් සන්ධි දුව කියන්න පුළුවන් නේද කවුද ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කියලා? තනිසෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති තනිව ගත් කල පිවියසට පැහැදිලිව නොපෙනෙන ජීවි. very good. උදාන් කියන්න කලිනුත් කිව්වා මතකේ. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් නිපදව ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවි. හොඳයි. අනෙක් දරුව ඉසුලිතුව මේක දිහා බලාගෙන කියන්න පුළුවන් නේ? කාශ්‍යප මෙත්නි දුව කියන්න ඩිලිවරනේ. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති තනිව ගත් කල පියවැසට නොපෙනෙන ජීවි. මේක මතක තියාගන්න අපි 6 දී ඉඳලා මේක සාමාන්‍යයෙන් පාඩම් කරන අර්ථ දැක්වීමක්. ඒකට ඒක මේ බලන්න නැතුව මතකයෙන් උනත් කියවීමේ හැකියාව දැන් තියෙනවා. ඒ නිසා මේ උත්සාහ කරන්න ওই විදිහට උච්චාරණය කරලා මතකේ තියාගන්න. මොකද පේපර් කරනකොට අපිට පේනවා සමහර ඒවාට හොඳින් උත්තර දෙනවා, සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ පැහැදිලිව. කියන මතකේ නැහැ. ආයේ බලලා නැති නිසා. නිසා ඔන්ලයින් වලින් ඒ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. සම්පූර්ණ වැඩිපුර බරක් තියෙන්නේ දුර පුතාලට තමයි මේකෙන් ගන්න. හරිද? ඒ නිසා එක ගන්න කියලා නැවතත් මම කියනවා. ඊළඟට මේ විනු පුළුවන් ද කියන්න කවුද ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ? තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්. very good. ඊළඟට තිනා පුළුවන් නේද කියන්න? තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදුණු තනිව ගත් කල ඇසට නොපෙනෙන ජීවීන්. පියවි ඇසට කියලා කියන අපි මේ සාමාන්‍යයෙන් බලපුවාම පේන දේ. ඒකට කියනවා පියවි ඇස කියලා. පියවි ඇසට නොපෙනෙන ජීවීන්. හරි. අපි එමුනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. අනෙක් දරුවෝ අත රේසන් කරන්න. එතකොට එයාලට මට අවස්ථාව දෙන්න පුළුවන් කියන්න. ඊළඟට අපි යමු ඉදිරියට ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4. අපි කතා කළා ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ 4ක් ඉන්නවා කියලා. අපි මේ 4 දෙනාගේ නමුත් ඊළඟ ප්‍රශ්නේ යටතේ ලියා ගමු. බැක්ටීරියා ඉන්නවා, දිලීර ඉන්නවා, ඇල්ගී ඉන්නවා, ප්‍රොටෝසෝවා ඉන්නවා. මේ ප්‍රශ්නෙට උත්තරෙත් ලියා ගන්න. ඉතින් ඉවරනම් රේස් හෑන්ඩ් කරන්න.
ඔයාලට මතුවෙන ගැටලු ඕනම එකක් අහන්න. ප්‍රධාන ශුද්ධජීවී කාණ්ඩ 4 ලියාගන්න. පැහැදිලිව ඇහෙනව නේද? පොඩි වැස්සකුත් එනවා. ඔව් සෑහෙන. අපිට ඊළඟට මේ ලියලා ඉවර නැත්තම් කියන්න. මෙන්න මේ එක එක ශුද්ධජීවී කාණ්ඩ පිළිබඳව අපි චුට්ටක් 8ට වඩා වැඩිපුර ටිකක් කතා කරමු. ඒක තමයි මේකේ තියෙන මේ 9 දී පොඩ්ඩක් වැඩි වෙලා තියෙන එකයි. 7 දී 8 දී කතා කරාට වඩා වැඩිපුර ටිකක් මේ එක එක කාණ්ඩ පිළිබඳව කතා කරනවා. නමුත් අපි උත්තර සවිස්තරාත්මකව 8 දී කතා කළේ නැහැ. නමුත් අපිට වැඩිපුර ටිකක් මේ එක එක ශුද්ධජීවී කාණ්ඩ පිළිබඳව කතා කරන්න තියෙනවා. ඒ තමයි පළවෙනිට අපි ගත්තොත් බැක්ටීරියා පිළිබඳව. බැක්ටීරියා අපිට හම්බෙන්නේ ඒකසෛලික ජීවි. මතක තියාගන්න බැක්ටීරියා ඒකසෛලිකයි. මේවා මේ බහුවර්ණ ප්‍රශ්නවලදී මතු කරන තැන්. හරිද? බැක්ටීරියා කියන්නේ ඒකසෛලිකයි. ඒකසෛලික නිසා මොකද වෙන්නේ? එයාලා පේන්නේ අන්වීක්ෂයෙන් විතරයි. එයාලා බලන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නව කවුරු හරි. බැක්ටීරියා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්ද බැරිද? බැක්ටීරියා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බැක්ටීරියා බැක්ටීරියා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. වෛරස් කියනනේ තමයි මේ ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බැරි. වෛරස් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණයි අපිට පේන්නේ. ඒ නිසා මේ මතක තියාගන්න වෛරස් ආලෝක අන්වීක්ෂයෙන් මේ බලන්න බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණයි අපිට පේන්නේ. හරි. මේ එක ප්‍රධාන ලක්ෂණයක් බැක්ටීරියා පිළිබඳව ඒකසෛලිකයි. අන්වීක්ෂීය ජීවී කාණ්ඩ. අන්වීක්ෂීය කියලා කියන්නේ එයාලා පේන්නේ අන්වීක්ෂයෙන් විතරක් නිසා. ඒකසෛලික නිසා. ඒකසෛලිකයි නම් කොහොමත් අපිට පේන්නේ අන්වීක්ෂයෙන් තමයි. හරි. ඊළඟට මෙයාලගේ විවිධ හැඩ තියෙනවා. විවිධ හැඩ. දැන් මේ හැඩ පිළිබඳව අපි 8 දී කතා කළේ නැහැ. එයාගේ ලස්සන හැඩ තියෙනවා. මේවා අපි 10 වසරේදී කතා කරනවා මේ දැන් තියෙන සිලබස් එකේ හැටියට. වෙනස් වුණොත් ඒත් එයි කොහොම වෙයිද දන්නේ විවිධ හැඩ සහිතයි. මොනවද මෙයාලට තියෙන හැඩ කියලා අපි බැලුවොත් ප්‍රධාන හැඩ ආකාර 4ක් අපිට ලැබෙනවා. මෙයාලට පේන්න තියෙන්නේ ප්‍රධාන හැඩ ආකාර 4. හරිද? එකක් තමයි අපි කියනවා මේ ගෝලාකාර හැඩයක් තියෙනවායි කියන්නේ. හරිද? අපි කියනවා ගෝලාකාර හැඩයක්. මෙයාලට තියෙනවා ගෝලාකාර කොකුස කියලා කියනවා. කොකුස එහෙම නැත්නම් ගෝලාකාර හැඩයක්. එතන කොකයි කියලා තියෙනවා. ගෝලාකාර හැඩයක්. මේ තියෙන්නේ ගෝලාකාර හැඩ. සමහර බැක්ටීරියා ගෝලාකාර. එතන මෙන්න මේ නමත් එක්ක මේ බැක්ටීරියාගේ අගට නම් වෙනකොට මෙන්න මේ ප්‍රධාන හැඩාකාර 4 එයාලගේ නමේ අගට ඇවිල්ලා තියෙනවා. අපි උදාහරණ අපිට කතා කරන්න දෙන. එතකොට අපි බලමු අඳුර ගන්න පුළුවන්. ඊළඟට බැසිලස් ඒ දණ්ඩක් වගේ ඉන්නවනේ එයාට කියනවා බැසිලස් කියලා. බැසිලස් දණ්ඩාකාර හැඩයක් නම් බැසිලස්. මේ මෙතන දෙවෙනි රූපේ තියෙන්නේ මෙතනත් මේ පෙන තියෙන්නේ බැසිලස්. අපිට හම් වෙනවා බැසිලස් තුරින්ජියෙන්සිස් කියලා.
Bacillus thuringiensis කියලා අපිට හම්බෙන්නේ. එහෙනම් එයා මේ දණ්ඩාකාර හැඩයක් තමයි යට තියෙන්නේ. දණ්ඩාකාර හැඩයක්. Bacillus thuringiensis. හරිද? අමාරු නෑනේ. ගෝලාකාර ඊළඟට Bacillus දණ්ඩාකාර. හරිද? ඊළඟ තුන්වෙනි එක අපිට ලැබෙනවා ස්පිරුලුමක් විදියට. එනත් අපි කියනවා මේ පළවෙනි ස්ලයිඩ් එක දාලා තින්නේ මම ඉන්නේ තුන්වෙනි එකේ පේන්නේ නැද්ද? නෑ සර්. හරි බලන්න. දැන් හරි. හරි. හරි නේද? හරි ගැටලු තියෙනවා නම් මම කතා කරන්නත් එක්ක කියන්න මැසේජ් එකක් දාන්න මම බලන්න. හරි. ඊළඟට මම කිව්වේ සර්පිලාකාර හැඩය. ස්පිරුලුමක් කියලා කියනවා. ස්පිරුලුමක් එහෙම නැත්නම් සර්පිලාකාර. මේ තියෙන්නේ මේ අවස්ථාව. මෙන්න මෙහෙම සර්පිලාකාර හැඩයට යනවා නම් ඉතින් මෙතන රූප සටහනක් පැහැදිලිව. ඒ තවත් හැඩයක්. ඊළඟ හැඩයට අපි කියනවා මේ මෙතන නෑ මේ කොමාවක් විදියට. කොමාවක් අපි කොමාව දාන්නේ වගන්තියල්ලේ හම් කොමාව. ඒතර අන්නේ හැඩයක් කියන කොමාකාර කියලා කියනවා. කොමාකාර. එහෙම නැත්නම් විබ්‍රියෝ කියලා කියනවා. කොමාකාර එහෙම නැත්නම් විබ්‍රියෝ කියලා කියනවා. හරිද? ප්‍රධාන හැඩාකාර හතරයි. මොනවද? ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර නැත්නම් ස්පිරුලුමක් විදියට හතරවෙනි එක තමයි කොමාකාර. කොමාවක් හැඩයට. ඔය හැඩවලට තමයි විබ්‍රියෝ කොලෙරා කියලා ඉන්නවා. විබ්‍රියෝ කොලෙරා. කොලෙරාව හදන බැක්ටීරියාව. ඒකට එයාගේ විබ්‍රියෝ එහෙම නැත්නම් කොමා හැඩයට තමයි කොලෙරාව හදන බැක්ටීරියා අපිට හම්බෙන්නේ. පැහැදිලිද? මොනවාද ප්‍රධාන හැඩ හතර? ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර, කොමාකාර. ඔය හැඩ හතර අපිට මෙයාලා ගැන දැනගත යුතුයි. හරිද? මොකද මේ අලුතෙන් අපිට එකතු වෙන දැනුම. මෙයාලා ගැන තව ලොකු දැනුම් තියෙනවා. නමුත් අපේ එක එක ශ්‍රේණි වලට අදාළ දැනුමනේ අපි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට මේ මොනවද මෙයාලා පෘථිවියේ හැම තැනකම වගේ ව්‍යාප්ත වෙලා ඉන්නේ. ඔයාලට මතක නම් මේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසර වලට නමක් කිව්ව මතකද? කාටද මතක? සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසර වලට නමක් කිව්ව. පෙට්‍රල් වල, ඩීසල් වල, ගිනි කඳු වල, උණු දිය උල්පත් වල, ලවණ සහිත පරිසර වල, අපේ දේහ අභ්‍යන්තරේ මෙන්න මේ වගේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසර වල නමක් කිව්ව මතකද? අපි මේ පරිසර වලට මෙන්න මේ නම කියන ආන්තික පරිසර කියන. මොකක් කියලාද කියන්නේ? ආන්තික පරිසර. ආන්තික පරිසර කියලා තමයි කියන්නේ. ආන්තික පරිසර. පැහැදිලිද? හරි. මෙයාට අපි කියන්නේ ආන්තික පරිසර කියලා. මෙයාලා හැම තැනකම ජීවත් වෙනවා. ඒත් මෙයාලාගේ ප්‍රයෝජනක් තියෙනවා. මෙයාලා අපිට හානි කරන අවස්ථාවක් තියෙනවා. මෙතන මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මම මෙතන මේ රූප සටහනක් ඉදිරිපත් කරලා තිනවා මේ දර්ශීය බැක්ටීරියාවක ව්‍යුහය. දර්ශීය බැක්ටීරියාවක් කියලා කියන්නේ අපි එක එක හැඩ බැක්ටීරියාව ඉන්නවා. මේ හැම බැක්ටීරියාවක් තුළම තියෙන ලක්ෂණ අරගෙන අපි එකක් හදනවා. අපි නිර්මාණය කරනවා. නිර්මාණය කරපු ඇඳපු ව්‍යුහයට කියනවා දර්ශීය බැක්ටීරියාවක් කියලා. මේ දර්ශීය බැක්ටීරියාවගේ තියෙන හැඩය හරි ඒ තියෙන කොටස් හරි හැමෝටම නැති වෙන්න පුළුවන්. නමුත් මෙයා දර්ශීය ව්‍යුහයක්. ඒතර මෙයාගේ කශිකා තියෙන්න පුළුවන්. මේ කශිකා චලනය වෙන්න. ඒතර මෙයාගේ මේ සෛලප්ලාස්මය ඒකේ තියෙනවා මෙන්න මේ වගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය. මේක පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මේ දල නිකන් පොඩි අවබෝධයක් ගන්න න්‍යෂ්ටික ද්‍රව්‍ය. න්‍යෂ්ටික ද්‍රව්‍ය අපිට ඕන ඉදිරි මේ කොටසකදී කතා කරන්න.
ඊළඟට මෙයාගේ මේ DNA තියෙනවා වෙන මේවට කියනවා ප්ලාස්මීඩිය DNA කියලා. DNA. දැන් මේ DNA කියන වචන සමහර විට නුහුරු වෙන්න පුළුවන් DNA වෙනම අහලා ඇති DNA පිළිබඳ. අපි ඒක DNA පිළිබඳ ලස්සන රූපයකින් ඉදිරියේදී කතා කරනවා තවදුරටත්. එතන මෙයාගේ මේ සෛල බිත්තියක් තියෙනවා වටේට සෛලේ වටේට සෛල බිත්තියක් තියෙනවා. ඊළඟට සෛල බිත්තියට ඇතුලෙන් තවත් පටලයක් තියෙනවා. ඒකට කියනවා සෛල පටලය කියලා. ඒ අතර තියෙන ප්‍රාවරය සහ වටේ තියෙන තව කෙඳි කෙඳි වගේ ව්‍යුහ ඒවට කියනවා පිලයි කියලා. ඒවා චලනය වෙන්න එයාලගේ ක්‍රියාකාරකම් සඳහා ඒවා භාවිතා කරනවා. මේක මේ රූපේ නිකන් යාන්තම් අවබෝධයක් ගන්න පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ විවිධ පරිසරවල මෙයාලා ඉන්නවා කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. මෙතන උදාහරණ කිහිපයක් අපිට හඳුනාගත යුතුයි. මම මේක කතා කරලා ඉවරලා සටහන දෙන්නම්. මේ අපි ගන්න ආහාරය මොකක්ද? කිරි ආහාරය. මෙතන රූප සටහනේ අහලා තියෙන මේ රූපේ තියෙන බැක්ටීරියා වගේ ප්‍රාවරය කියලා මේක මේ තියෙන්නේ මේ මෙයාලගේ සෛල පටලය සහ සෛල බිත්තියට පිටතින් තියෙන තවත් ආවරණයක්. ඒක ආවරණ පටලයක්. ආවරණ පටලයක්. මේ ආවරණ පටලයට තමයි ප්‍රාවරය කියලා කියන්නේ. ප්‍රාවරය. ඒක හරියට මේ ඔයාලා අර බේත් බොන්නේ මොනවද? ඒවට කියන්නේ බේත් කරල් බොන්නේ. ඒක කරල් ඇතුලේ බේත් ටික තියෙනවනේ. බේත් ටික අපි ගත්තොත් DNA බැක්ටීරියාවගේ ඇතුලේ තියෙන කොටස් කියලා ඒක වටේට තියෙන ආවරණයක් තමයි අර බේත් කරලේ තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ ප්‍රාවරය කියලා කියන්නේ. මේ මෙයාලා ඉන්න දුෂ්කර පරිසර ඊළඟට අහලා තියෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ. ඔයාලා අහලා තියෙන ප්‍රශ්න අහන්න. අපේ නිර්දේශ අපේ මොනවාද විෂය මට්ටමින් අපි කතා කරමු. වැඩිපුර තියෙනවා නම් ඒවත් කතා කරමු. ගැටලුවක් නැහැ. ඊළඟට මේ කිරි ආහාර. ඒතර කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන බැක්ටීරියාවක් තමයි මේ. ඔක අහන දැන් ඕවන මේවා නම් 8 වසරේදී අහන්නේ නැහනේ. මෙයාලගේ ප්‍රයෝජන කතා කළා මිසක් කිරි ආහාර නිෂ්පාදනයේදී දායක වෙච්ච බැක්ටීරියාව අපිට ආවේ නැහනේ. ඒකට ඒ නිසා මතක තියාගන්න මේ කවුද? Lactobacillus bulgaricus කියන බැක්ටීරියා. Lactobacillus bulgaricus. මෙයා උදව් කරනවා කිරි ආහාර නිෂ්පාදනයට. මෙයා උදව් වෙනවා මොනවා කරන්නද? කිරි ආහාර නිෂ්පාදනයට. එතකොට අපි මේ බැක්ටීරියා හොය දාන්නේ අපි කරන්නේ මොකද්ද? අපි නෙමෙයි මේක කාර්මිකව කරන අය හදපු කිරි ආහාර වලින් පරණ මුහුම් කියලා කියනවා. ඒ මුහුම් අරගෙන ඊළඟ කිරි එක හදනකොට ඒක පතුලේ හරි එකට මිශ්‍ර කරනවා. ඒතර අරකේ අර ලැක්ටෝබැසිලස් වල්ගාරිකස් ඉන්නවා. ඒ නිසා කිරි නිපද වීමට එයා මැදිහත් වෙන උදව් වෙනවා. ඒතර එයාලා අපිට හානි කරන්නේ අපිට ප්‍රයෝජන. කිරි ආහාර. ඒතර ඔයාලා මතක තියෙන්න ඕන කිරි ආහාර නිෂ්පාදනයේදී කවුද මැදිහත් වුණු බැක්ටීරියා. මේ සම්බන්ධය අවබෝධ වෙලා තියෙනවා. ලැක්ටෝබැසිලස් වල්ගාරිකස්. ඒතර දැන් ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාලට කලිනුත් කියලා තියෙනවා 6 වසරේ ඉන්න දරුවන්ටත් කියනවා මේ සමහර දේවල් අපේ ගෙදර තියෙන දේවල් ලේබල් කරගෙන තියාගත්තොත් අපිට 11 වසරට එනකොට ඒවා බය වෙන්න දෙයක් නැහැ. නේද? එහෙම ලේබල් කරගත්තේ ඒවා ගැලවෙනවා නම් අලුත් කරගන්න. අපි ගොඩක් රසායනික ද්‍රව්‍ය වල නම් අපි මේ ලේබල් කරලා අලවලා තියෙනවා සමහර ඒවා. ඒ අලුත් ඒවත් නැවත මතක් කරන්න. දැන් කිරි ආහාරයක් ගෙනාවොත් ගේනවන්නේ නේද? කිරි ආහාර මේ ගේනවනේ. දැන් ගෙනාවොත් ඔයාලට මතක් වෙන්න ඕන පොඩි වැඩක් තියෙනවා. මොකක්ද? කාටද කියන්න පුළුවන්. මම කිරි ආහාර කර්ඩ් එකක් ගේනවා.
ඒක ප්ලාස්ටික් වලින් හදපු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැටි වලින් හදපු මේ භාජනයක තියෙන එකක් වෙන්න පුළුවන්. තර්ඩ් එක ගෙනාවු ගම ඔක දවසක් හරි දෙකක් හරි තුනක් හරි තියෙයිනේ. මොකද්ද කරන්න ඕන? මෙන්න මේ පොඩි පොඩි ප්‍රායෝගික වැඩ ටිකක් තියෙන ඒ ටික කරන්න. එතකොට ඔය බය වෙන්න දෙයක් නෑ. දැන් මේක නම් ඇත්තටම අපිට වැඩිපුර ඇහැ ගැටෙන එක අඩුයි. මොකද මේකට අග්ගාල ඉවර වෙන්න පුළුවන් නේ. මොකක්ද දැන් මම ඔයාලට කරන්න කියන්නේ? A4 එහෙම නැත්නම් පොඩි කඩදාසියක ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කියලා ලියලා මේක අලවන්න. නැත්නම් පෑනක් මොකක් හරි මාකරයකින් මේක ලියන්න පුළුවන් නම් ලියන්න. හරිද? ඒක නම් පිස්සුවක් වගේ හරි විහිළුවක් වගේ හරි පෙරේ. නමුත් ඔයාලා ඒක ලියලා තිබ්බොත් සහ ඒක නිතරම දැක්කොත් ඔක අමුතුවෙන් කටපාඩම් කරන්න ඕනේ නෑනේ. ඔක මතක හිටිනවා. එහෙම කරලා බලන්න. එහෙම කරපුවා අපි තේරෙනවනේ පරණ නේද? ඒව අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නෙම නැහැ. හරි. මම මෙතනදී පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්ගේ හැඩය මොන වගේ හැඩයක් වෙයිද? අපි කලින් කතා කරපු හැඩ මතකයින්නේ? කාටද කියන්න පුළුවන්? ප්‍රධාන හැඩ හතරක් කතා කළානේ. ගෝලාකාර, දණ්ඩාකාර, ස්පිරිලුමක් විදියට නැත්නම් සර්පිලාකාර අවසාන එක කොමාකාර. කාටද කියන්න පුළුවන්? මේක මේ නමේ උත්තරේ තියෙනවා. බැසිලස් වර්ගයට. බැසිලස් කියන වර්ගයට නේ. හරි. බැසිලස් කියන වර්ගයට තමයි මේ අයිති වෙන්නේ. බැසිලස් කියන්නේ දණ්ඩාකාර. දණ්ඩක් වගේ ඉන්න බැක්ටීරියාව. බැසිලස් ආකාරයට තමයි අයිති වෙන්නේ. මේ ඉන්නේ තවත් බැසිලස් කෙනෙක්. බැසිලස් ඇන්ත්‍රැසිස්. මේ උදාහරණ ටිකක් අපිට දීලා තියෙන මේ උදාහරණ ටික තමයි මේ සාකච්ඡා කරන්නේ. මේක නම් ගෙදරට නැති තරමටම හොඳයි. ඇන්ත්‍රැක්ස් කියන රෝගය එක කාලෙකදී මට මතක නෑ අවුරුද්ද. එක කාලෙකදී මේ දැන් මේ ජෛව අවි කියන එක අහලා තියෙනවනේ. ජෛව අවියක් කියන්නේ මොකද්ද? දැන් මේ ඔමික්‍රෝන් මොකද්ද මේ කොරෝනා එකත් ජෛව අවියක් දෝ කියලා සැක කළා. ඒවා තහවුරු කරගන්න විදිහක් නෑ. ව්‍යාපාරිකයෝ මේවා ඇති කරලා එයාලට විවිධ ලාභ ගන්න හරි අපි තේරෙන්නේ නෑ මේවා. කොහොම හරි මේ ජෛව අවි තියෙන. එහෙම ජෛව අවියක් තමයි මේ ඇන්ත්‍රැක්ස් රෝගය හදන රෝගකාරකය. හරිද? බැසිලස් ඇන්ත්‍රැසිස් කියන. ඒතර මේක හදලා මේක ඇමරිකාව ව්‍යාප්ත කරේ මේක බෙදා හැරියේ කොහොමද? මේක ලියුම් කවරවල දාලා තමයි පෝස්ට් කරන්නේ. ඒතර මේකේ ඉන්නවා අර බැසිලස් ඇන්ත්‍රැසිස් කියන රෝගකාරකය. ඒතර අපිට ලියුමක් එනවා අපි ඕවා හිතන්නේ නැහැ. අපි ලියුම අරගෙන බලනවා, කල්ලා බලනවා. මේක ළඟට ගන්නවා, මෙහෙම කියවන්න උත්සාහ කරනවානේ. ඒකට ඒවා මේ ශෝෂණ පද්ධතියට ඇවිල්ලා මේ ඇන්ත්‍රැක්ස් කියන රෝග තත්ත්වය නමුත් ඒක පාලනය කරලා ඒක දැන් කතා වෙන්නේ නැහනේ. ඔය කොරෝනා වගේම ඕකත් එක කාලයක් තිබ්බා. නමුත් මේ වගේ දීර්ඝ කාලීනව පැතිරිච්ච එකක් නෙමෙයි. ඒවා කොහොම හරි පාලනය කරගෙන ගියා. හරිද? ඉතින් මේ රෝගකාරකය තමයි බැසිලස් ඇන්ත්‍රැසිස් කියන මෙන්න මේ බැක්ටීරියා. ඒවා එක එක කාලෙට මිනිස්සු හදනවා, කවුරු හදනවද නේද? පරිස්සම් වෙලා ඉන්න. හරි. මේ දෙවෙනි උදාහරණය. ඊළඟට තව උදාහරණයක් අපිට හම්බ වෙනවා බැක්ටීරියා යටතේ. අපි තාම කතා කරන්නේ බැක්ටීරියා. අපි කතා කරනවා වර්ග 4ක්. මෙන්න මේ ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ 4 පිළිබඳ අපි දල පොඩි අවබෝධයක් තියාගන්න ඕන. බැක්ටීරියා ඒකසෛලිකයි අන්වීක්ෂීයයි කිව්වා. විවිධ හැඩ තියෙනවායි කියලා කිව්වා. ඊළඟට මෙයාලගේ මේ උදාහරණ කීපයක් අපි කතා කරමු. බැක්ටීරියා ගැන. හරිද? ඒතර බැක්ටීරියාවේ මේ විනාකිරි බෝතලේ මොකද්ද ලියලා තියෙන්නේ ඔයාලගේ? ගෙදර
මම කලින් කියලා තියෙනව නේද? කිව්වේ නැද්ද විනාකිරි ගැන? විනාකිරි බෝතලේ ලියලා තියෙන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? කවුද ලියලා තියෙන්නේ සහ මොකක්ද ලියලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? දැන් මේ විනාකිරි බෝතලේ තව එකක් ලියන්න තියෙනවා. ඒකයි මේ කියන්නේ. මතකද විනාකිරි වල අන්තර්ගත මොනවද? කාටද මතක? විනාකිරි වල අන්තර්ගත දෙයක් අපි දන්නවා 7ේදී එහෙම 8ේදී එහෙම විශේෂයෙන් 7ේදී අපි කතා කළා ඇසිටික් අම්ලය ඇසිටික් ආම්ලය very good. මේක ලියලා නැත්නම් ඔයාලා අනිවාර්යෙන් මේ ගෙදර වැඩත් කළ යුතුයි. හරිද? දැන් ගෙදර තියෙනවනේ විනාකිරි තියෙනවනේ නේ. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. විනාකිරි එකේ ලියන්න ඕන. මොකද්ද ලියන්නේ? ඇසිටික් අම්ලය කියලා. ඒකට මේවා ඔයාලට අමාරු නෑ. ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. මේ ක්‍රම පාවිච්චි කරා. මේවා දකින්න තැනක තියන්න. ඇසිටික් අම්ලය. දැන් මේක ලියලා අලවන්න. නැත්නම් බෝතලේ මාකයකින් ලියන්න. පර්මනන්ට් මාකේ. ඇසිටික් අම්ලය. සමහර වෙලාවට තාම 11 වසර ළමයින්ගෙන් ඇහුවාම විනාකිරි වල මොනවද තියෙන අම්ලය කියලා දන්නේ නැහැ. ඇයි? මේක ඔලුවට ගිහිල්ලා නැහැ. දැන් මම කලිනුත් ඔයාලට කියලා තියෙනවා ඔයාලගේ ගෙදර ඉන්න දෙමාපියෝ හරි ගෙදර ඉන්න කාවා හරි මොකක් හරි හිතන්නේ ස්කෝල් ට්‍රිප් එකේ ගිහිල්ලා කොහේ හරි හම්බ වෙනවා කියලා. අඳුර ගන්න පුළුවන්නේ. ඒ අඳුර ගන්න පුළුවන් වෙන්නේ හැමදාම දැකලානේ. ඒකට මේකත් ඔයාලා හැමදාම දැක්කොත් මේව අමතක වෙන්නේ නැහැ. මේ පොඩි පොඩි දේවල්. ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය. ඉනිසයි කියන්නේ මේ පොඩි පොඩි දේවල් තියෙන අපිට එහෙම කරලා මතක තියාගන්න පුළුවන්. අමුතුවෙන් කටපාඩම් කරන්න ඕනේ. ඉතින් මේ ඇසිටික් අම්ලය මේ බෝතලේ ලියලා මේක නිතරම මුණුතැන්ගෙට යනකොට දැකලා තියෙනවා නම් දැන් ඔයාලා 8 9 4 ඉන්නේ. ඒකට 11ට එනකොට අනිවාර්යෙන් මතක හිටිනවාමයි. ඔයාලගේ දෙමාපියෝ ඉන්න අයව පාරදී දැක්කොත් අඳුර ගන්න පුළුවන් තත්ත්වෙට මෙයාලත්පත් වෙන්න. අමතක වෙන්නෙම නැහැ. දැන් තව එකක් ලියන්න තියෙනවා. මොකද්ද? මේ අලුතෙන් එකතු වෙන දැනුම. මේ ඇසිටික් අම්ලය හදන්න උදව් වෙන බැක්ටීරියා. අපි ඔය කතා කළේ විනාකිරි නිෂ්පාදනයේදී උදව් වෙනවා කියලා විතරයි 8ේදී කතා කරේ. දැන් ඒ බැක්ටීරියාගේ නමක් කතා කරා. ඇසිටෝබැක්ටර් ඇසිටි කියන එක කෙනා. ඒතර මෙයාගේ නම මෙතනින් ලියන්න. ලියලා අලවන්න. හරි එහෙම නැත්නම් අලුත් ටීප් එකක් අලවන්න පර්මනන්ට් මාක් එකකින් ලියන්න දැක්කම පේන්නේ. ඉංග්‍රීසි වචන නැතත් ඇසිටෝබැක්ටර් ඇසිටි කියලා ලියන්න. හරිද? ඒතර ඔය ක්‍රම පාවිච්චි කරන්න ඔයාලට අමාරුවක් නැතුව ඒවා පහසුවෙන් මතක හිටින්න. විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරන බැක්ටීරියා ඇසිටෝබැක්ටර් ඇසිටි. හරිද? මෙයාලගේ භාවිත තමයි අපි මේ තාම කතා කරමින් යන්නේ. ඊළඟට අපි බැලුවොත් මෙයාලගේ රෝග පිළිබඳ අපි දැනගන්න ඕන. මෙතනදී අපි මේ කතා කරන්නේ මෙයාලගේ ප්‍රධාන නම් කිහිපයක්. දැන් මෙයාගේ නම කලින් කිව්වා මෙයා කොලරාව හදන රෝගකාරකෙක්. කොලරා තත්ත්වය. කියන්නේ මොකක් හරි ගම් වතුරක් වෙලා මේ වැසිකිලි උතුරලා ගිහිල්ලා එහෙම නැත්නම් අපිරිසිදු දූෂිත ජලය පානය කරලා මෙන්න මේවා පානය කරපුවා මේ දූෂිත ජලයත් එක්ක මෙන්න මේ රෝගකාරකේ අපේ ඇඟට ඇතුළු වෙනවා. කවුද? විබ්‍රියෝ කොලෙරා කියන බැක්ටීරියාව. ඒතර මේ විබ්‍රියෝ කොලෙරා කියන බැක්ටීරියාව අපේ ඇඟට ඇතුළු වුණොත් ආහාර මාර්ගයට ඇතුළු වුණොත් එයා මේ බලපානවා කොහෙටද? විශේෂයෙන්ම මේ මහාන්ත්‍රයට මහා බඩවැල් වලට විශේෂයෙන් බලපාලා මොකද කරන්නේ? මහාන්ත්‍රයේදී කරන කාර්යයක් තමයි ඔයාලා 7ේදී මේක කතා කරනවා. දැන් අමතක වෙලා ඇති. මහාන්ත්‍රයේදී කරන කාර්යයක් තමයි මේ අර
ජීර්ණය කරපු දේවල් අවශෝෂණය කරලා ගත්තට පස්සේ ඉතුරු වෙන දේවල් බැහැර කරන්න ඕන. මල පහ විදියට බැහැර කරන්න ඕන. ඒතර මේකෙදි අර ජලය නැවත උරා ගන්න එකක් තමයි ශුද්ධ මේ මහාන්ත්‍රයේදී කරන්නේ. මහාන්ත්‍රයේදී නැවත ජලය ඇඟට උරා ගන්න. දැන් මේ විබ්‍රියෝ කොලෙරා කියන මෙයාගේ එක වැඩක් තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්න දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මල පහ බැහැර වෙනවා දියර තත්ත්ව. මල පහ දියර ආකාරයෙන් බැහැර වෙනවා. අන්න ඒක රෝග ලක්ෂණයක් මේ රෝගකාරකය ඇති අපේ ඇඟට ඇතුල් වෙලා කියන එක හඳුනා ගන්න. හරි. ඉතින් මෙයාවත් අඳුරගන්න කවුද? විබ්‍රියෝ කොලෙරා. කොලෙරාව හදන රෝගකාරකය. බහුවර්ණ ප්‍රශ්න ලැබෙයි. 9 දී 8 දී නෙමෙයි 9 දී ලැබෙයි. කොලරාව හදන රෝගකාරකයා කවුද? විබ්‍රියෝ කොලෙරා කියන බැක්ටීරියා. අපි නම් කිහිපයක් කතා කළා. මේ ප්‍රසිද්ධ නම් කිහිපයක්. මේ නම් ටික මතක තියාගන්න වෙනවා. ඊළඟ දිලීර වලට යන්න කලින් අපි සටහනට යමු. මෙන්න මේ රෝගකාරක කට්ටියව හඳුනා ගන්න අවශ්‍යයි. මම ටියුට් එක පෙන්නන්නම්. ටියුට් එක ලැබුණේ නැත්නම් කියන්න ආයෙමත් ගෲප් එකට මම එවන්නම්. ඔබට සිටි කියන කාණ්ඩය ඈත් වෙන්නේ මොන කාණ්ඩයටද සර්? ප්‍රධාන කාණ්ඩ හතරේ. ශුද්ධ ජීවි කාණ්ඩ හතරේ. සර් බැක්ටීරියා කාණ්ඩ හතරේ ප්‍රමාණය හැඩය. කවුද ඇසිටෝබැක්ටර් ඇසිටිද? ඔව් සර්. ඇසිටෝබැක්ටර් ඇසිටියෝ දැන් අපිට එයාගේ නමින් හඳුනා ගන්න බෑ. හරිද? මොකද එයාගේ නමේ එහෙම කොටසක් නැහැ. ඒ නිසා එයාව මොන ගොඩට දාන්න පුළුවන් කියලා එහෙම අපිට කතා කරන්න විදියක් නැහැ. ඒක කතා කරන්න පුළුවන් අපි වැඩිදුර හොයාගෙන ගියොත් මේක අන්තර්ජාලයෙන් බැලුවොත් මෙයාගේ ෂේප් එක මොකක්ද කියලා හොයාගත්තයි. ඒක හොයලා නැහැ. අපිට ඕන අපි හොයලා බලමු. හොයලා බැලුවොත් පුළුවන් නම් දාන්න මැසේජ් එකක්. අර නම් වලින් තමයි මම මේ එයාලා අයිති වෙන කාණ්ඩේ පිළිබඳව කිව්වේ. හරිද? හරි. අපි සටහනට යමු. මේක අහලා තියෙනවා ඊළඟට මෙන්න මේ ප්‍රශ්නය එක් ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ පිළිබඳ කෙටි සටහන් ලියන්න කියලා තියෙනවා. ඒතර මෙයාගේ මෙන්න මේ සටහන් වලට යමු. ඔයාලට පෙළපොත ගත්තොත් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ ටික තමයි මම ප්‍රසන්ටේෂන් එකට අරන් තියෙන මෙන්න මේ ලක්ෂණ ටික. මෙන්න මේ ලක්ෂණ ටික ලියන්න. ඔයාලගේ ටියුට් එකේ ලියන්න. මේ තියෙන ලක්ෂණ ටික ඒකසෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයකි දේහයේ විවිධ හැඩ සහිතය ඉස්සෙල්ලා මේ කරුණු දෙක ලියන්න. උදාහරණ එවලා තියෙනවා ලින්ක් එකක්. මේක මොකක්ද හැඩේ තිබ්බේ බැලුවද? ඔයාලට පේනවද නෑනේ? කරුණු ටික ලියා ගන්න මේ ඇසිටෝබැක්ටර් ඇසිටි ගැන විස්තරයක් කියවලා තියෙනවා අපි බලමු මේක මම ෂෙයා කරන්න. මෙයත් බලපුවාම නම් පේන්නේ නිකන් දණ්ඩක් වගේ. අර ටික ලියලා ඉවර නම් කියන්න.
හරිද? ලියලා ඉවර නැත්නම් කියන්නේ මේ ඇසිටෝබැක්ටර් ඇසිටි මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලපු රූපයක් මේ තියෙන්නේ. මේ මෙතන පෙන්ලා තියෙන්නේ. මෙයාත් බලපුවාම නිකන් දණ්ඩාකාර හැඩයක් තමයි මෙයාගේ පේන්න තියෙන්නේ. බැසිලස් වර්ගයට අයිති මේකේ දාලා නැහැ නේද? එහෙම කතන්දරයක්. හරි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලපුවාම ලස්සනට විස්තරාත්මකව පේනවා. ඒක හැමෝටම ඒ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පාවිච්චි කරන්න බෑ. ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවා නම් විතරයි කරන්න පුළුවන්. අපි සටහනට යමු නැවතත්. මේ ටික ලියලා ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න. මෙන්න මේ කරුණු තුන තමයි උතන ලියවෙන්න ඕන. තිනාදුව ඉවරයි. මේ කරුණු තුනම සටහන් කරගන්න. උදාහරණ මේ පාඩම රෙකෝඩ් කරනවා මම ගෲප් එකට දාන්නම්. රෙකෝඩ් අවශ්‍ය නම් චුට්ටක් කලින් කියන්න. මෙසේජ් එකක් දාලා තියන්න. එතකොට ඒක ගන්න පුළුවන්. මේ පාඩමත් මම අදරයි පුළුවන් වුත් එවන්න. බිහඳු ඉසුලි කාශ්‍යප මෙවිනු සෙත්සන්දි එතන හැඩ ටික ගැන ලියන්න පහළ රූපයක් තියෙනවා ටියුට් එකේ. රූපේ ලියන්න මේ ටික ලියලා ඉවරනාට පස්සේ මේ රූපේ තියෙනව නේද කොකයි කියලා. එතන ලියාගන්න ගෝලාකාර හැඩැති කියලා. ගෝලාකාර හැඩැති. මේ ටික ලියලා ඉවර නම් මොනවාරි ගැටලු තියෙනවා නම් කියන්න. ලියාගන්න බැරි වුණා නම් කොකයි. ඒකට ලියාගන්න මේ ගෝලාකාර කියලා. ගෝලාකාර හරිද? ඊළඟට ලියන්න. ඒතර බැසිලස් කියලා තියෙනවා. එතෙන් ලියාගන්න දණ්ඩාකාර. බැසිලස් කියන එක ගාව ලියාගන්න දණ්ඩාකාර. දණ්ඩක් වගේ. විබ්‍රිය කොලෙරා ගැන වලක් තියෙනවා නේද? එයා කොහොමත් කොමා හැඩෙතිනේ. ඒකේ නමේම තියෙනවන්නේ. සිංහලෙන් විස්තර ටිකකුත් තියෙනවා. වල අරමුණක් තියාගන්න. වල උසස් පෙළට මොනවද කරන්න කියන එක. උසස් පෙළට මොන විෂය ධාරාවද තෝරගෙන ඉන්නේ කියන එකත් දැම්ම පොඩි හැඟීමක් තියාගෙන ඒකට වැඩ කරන්න. සයන්ස්ද මැත්ස්ද කොමර්ස්ද ආර්ට්ද මොකක් වුණත් ඒ අරමුණක් තියාගෙන වැඩ කරන්න. එතකොට ඔයාලට මේ දැන් ඉතලා ඒකට හරියට වැඩ කෙරුවොත් ඔයාලගේ අවශ්‍ය ඒ දේවල් වලට පහසුවෙන් යන්න පුළුවන්. නැත්තම් ඒව කරන්න ගියත් සමහර වෙලාවට අපහසු වෙන්න පුළුවන්.
එහෙම නැතුව මේ දැන් ඉඳලා අපි ඒවට හරි අඩිතාලමක් දාගෙන ගියොත් අපිට පහසුවක් ඇති වෙනවා. නැත්නම් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගන්න වෙන්නේ කියන එක චුට්ටක් ඔලුවට ගන්න. බයෝ කරනවා කියලා දාලා තියෙනවා. අර chat එකට දාන්න ඒ ඔයාලගේ බලාපොරොත්තු මොනවද කියලා. ඒ level වලට කරන්නේ මොනවද කියලා. ඒකට ඒ ටාගට් එකට තියාගෙන දැන් කාණ්ඩ විෂයන් තාම නැහැනේ. සිලබස් එක වෙනස් වුණොත් ඔයාලට ටිකක් විෂයන් වෙනස් වෙයිද දන්නේ. එහෙනම් අපිට තාම මුකුත් කියන්න බෑ. ඔයාලව අහුවේ කියලා හිතනවා පළවෙනි බැච් එක හැටියට සිලබස් එක අලුත් වෙන. මොඩියුල් ක්‍රමයක් කියලා කියන්නේ සටහන් වගේක් දීලා කලින් ලෑස්තිලා ඇවිල්ලා එතකොට පන්තියේදී ප්‍රසන්ටේෂන් කරන ඒවා ඉදිරිපත් කරන ඒවා ඔයාලට සමහරට උගන්වන්න ලැබෙයි ඉදිරින් ලෑස්තිලා ඇවිල්ලා අපිට චුට්ටක් වැඩි අපිට උගන්වන්න තියෙන එක අඩුයි ඔයාලා වැඩ කරනවා වැඩි අපිට අවශ්‍ය පොඩි පොඩි තැන් වලදී සහාය දෙන්න තමයි ඕකදී සිද්ධ වෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා හොඳයි මේ ටික ලියලා ඉවරයි ඊළඟට ලියන්න කවුද මෙතන තියෙනවා විබ්‍රියෝ කියලා විබ්‍රියෝ ගාව ලියා ගන්න කොමා හැඩති කියලා කොමාකාර නැත්නම් කොමා හැඩති කියලා ලියා ගන්න කොමා හැඩති එහෙම නැත්නම් කොමාකාර විබ්‍රියෝ කියලා තියෙන දැන් ලියා ගන්න කොමා හැඩති හරි ඊළඟ තියෙනවා සර්පිලාකාර ණයෙක් වගේ ඉන්නේ. එතන ලියා ගන්න ස්පිරුලුම මම ලියන්නම් මෙතන බලන්න. මේ නැත්තම් සර්පිලාකාර කියලා ලිව්වත් හරි. අල්සා යන්න. සර්පිලාකාර කියලා ලියාගන්න ඒත් ගැටලුවක් නැහැ. හරිනේ. හරිනේ හැඩ ටික හරි. ඊළඟට අපිට උදාහරණ ලියන්න කියලා තියෙනවා. අපි උදාහරණ වලට යමු. උදාහරණ වලට යමු. ප්‍රසන්ටේෂන් එක පේනව නේද? මේ පළවෙනි උදාහරණය ලියා ගන්න. මෙයාගේ මේ තවතන වගුව යටින් දීලා තියෙනවා මෙයාලගේ මේ විද්‍යාත්මක නම පාඩම් කිරීම අවශ්‍ය නැහැයි කියලා. නමුත් පේපර් හදනකොට ඔයාලට අවධානය දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. පේපර් හදනකොට ඔහොම ඔහේ දානවා. පේපර් හදන එක සරල ක්‍රියාවලියක් නෙමෙයි ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් මේ අර ඒ තියෙන නීති රීති වලටම හැදෙනවා අඩුයි ගොඩක් වෙලාවට අමතර දැනුමට කියන ඒවා දාන්න එපා කියලා තියෙන නමුත් ඒවා දානවනේ. ඒ නිසා මේකත් ඒ වගේම තමයි ඔතන තියෙනවා මේ නිදසුන් වල විද්‍යාත්මක නාමයේ කටපාඩම් කිරීම අවශ්‍ය නැත කියලා. නමුත් මේ පුළුවන් නම් මතක තියාගන්න උත්සාහ කරන්න. ඔයාලට පේනවනේ පළවෙනි උදාහරණය. පළවෙනි එක ලියා ගන්න කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. පළවෙනි නම ලියා ගන්න. පැහැදිලි වෙන්නේ නැත්නම් උච්චාරණය අහන්න මම බෝඩ් එකේ ලියන්නම්. ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්
lacto වෙනම lactobacillus එහාට යන්න ඕන ඊළඟට bulgaricus lactobacillus bulgaricus පළවෙනි උදාහරණය lactobacillus bulgaricus හරි ලියාගන්න බැරි වුණොත් කියන්නේ දෙවෙනි උදාහරණයට යමු අපි anthrax රෝගකාරකය bacillus anthracis bacillus anthracis bacillus anthracis anthrax රෝගකාරකයේ bacillus anthracis හරිනේ ඉතින් ඉවර නැත්නම් chat එකට හරි දාන්න ඊළඟට විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරන ඇසිටෝබැක්ටර් ඇසිටි ඇසිටෝබැක්ටර් ඇසිටි ඇසිටෝබැක්ටර් ඇසිටි ඇසිටෝබැක්ටර් ඇසිටි විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරන ඇසිටෝබැක්ටර් ඇසිටි ඊළඟට අවසාන එක්කෙනා කොලරා රෝගකාරකය විබ්‍රියෝ කොලෙරා ඊළඟ උදාහරණය ලියා ගන්න Vibrio cholera. Vibrio cholera. හරි නේද? ලියලා ඉවර දුර පුතාලා රේස් හෑන්ඩ් කරන්න. අපි එවනම්
අපේ 9 වසර පාඩම අපි ඔතනින් චුට්ටක් නවත්තලා අපි 8 වසර මතක් කර ගැනීමකට යමු. 8 වසරේ පළවෙනි පාඩම අද මම මතක් කරනවා පුළුවන් ප්‍රමාණයක්. 8 වසර පළවෙනි පාඩම උත්තර දෙන එක ඇත්තටම දැන් ඔයාලා තමයි වැඩිපුර සක්‍රිය වෙන්න ඕන. මම මේව නම් කලින් එවලා තියෙන වලට හම්බෙලා ඇති සමහර විට. මෙතන තියෙනවානේ හැම පාඩමකට අදාළ ප්‍රශ්න 9 වසරටත් තියෙනවා පසු එවන්න. හරි. එහෙනම් ඔයාලට ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඉරියා දෙන්න පුළුවන්. chat එකට උත්තර එවන්න පුළුවන්. අපි දැන් කතා කර උත්තර මොනවද කියලා බලමු. හරිද? මේක අමාරු පාඩමක් නෙමෙයි. ඒ නිසා මෙතන ලොකුවට කියලා දෙන්න කියලා දෙයක් නැති වෙයි. අමාරු පාඩම් තියෙනවා. ඒවා ටික මම කියලා දෙන්නම්. ඔයාලට අමාරු පාඩම් පදාර්ථය මම කිව්වේ. ඒ වගේ පාඩම් අමාරු ඒවා තියෙනවා. ඒවා ටික කියලා දෙන්න. හරි. උත්තර ලියන්න කාලයක් අවශ්‍ය නැහැ නේද? දැන් මේක අපි නැවත මතක් කරගන්නයි යන්නේ. ඒ නිසා ඔයාලට ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන්. ඒ අවස්ථාව ගන්න පටන් ගන්න. ඊට පස්සේ මම මේ ප්‍රශ්න 3ක් 4ක් පේනවනේ. ඒ 4ට උත්තර සාකච්ඡා කරලා අපි ඉදිරියට යමු. හරි. ස්ක්‍රීන් එකේ අඳින පහසුකම තියෙනවන්නේ. ඔයාලා කලින් යන්දානේ. අඳින්න බලන්න. මුල්වරට ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ කවුද? ඒවලට වාරි භාග මොන හරි තියෙනවනම් ඒවා එනවා. උත්තර ලකුණු කරනවා. උත්තර ලකුණු කරලා තියෙනවා. සහ උත්තර එවලා තියෙනවා. සෙත් සංදි පල්ලෙහා ටිකත් ලකුණු කරන්නද? ඔව් පහළ ටිකත් ලකුණු කරගෙන යමු. පහළ උත්තර ටිකත් එවන්න. ඔයාලා ස්ක්‍රීන් එකේ අඳින එක පාවිච්චි කරන්න. ඒක කරන්න ගැටලුවක් නැහැ. මම වීඩියෝ එක ඕෆ් කරනවා චුට්ටකට. ඉසිරිදුව උත්තර එවලා තියෙනවා. පළවෙනි එකට දිනාද උත්තර ලකුණු කරලා තියෙනවා. අනිත් දරුවොත් පාවිච්චි කරන්න එයාලගේ ස්ක්‍රීන් එකේ ඉරිය අඳින එක පුළුවන් නේ. හොයාගන්න බැරි නම් කියන්න. මෙත්නී දුව උත්තර 4 එවලා තියෙනවා. විහඳු උත්තර එවලා තියෙනවා. ප්‍රශ්න අංකයේ උත්තර අංකයේ එවන්න. ඒතකොට චුට්ටක් පහසුවක් වෙයි. හරි. එහෙනම් අපි බලමු මේ උත්තර ටික. කාශ්‍යප උත්තර එවලා තියෙනවා. මේ උත්තර හොයන්න යෝන උත්තර හොයන එක තමයි ඒ හරහා තමයි ඔයාලගේ දැනුම පොලිෂ් වෙන්නේ, දැනුම අලුත් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේට මම හරි වැරදි දාගෙන යන්නම්. ඔයාලට ඒ පිළිබඳව නැවත මතක් කරගන්න පුළුවන්. මුල්වරට ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළේ ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන විද්‍යාඥයා. ඒක හරි. ඒකට සාකච්ඡාව හැර වෙන දෙයක් නැහැ. ඊළඟට පහත ජීවීන් අතරින් ශුද්ධ ජීවියෙකු නොවන්නේ. ශුද්ධ ජීවියෙකු නොවන්නේ පිටිමකුණ. එයා ඇහැට පේන එක්කෙනෙක්. මහා ජීවියෙක්. එයා ශුද්ධ ජීවියෙක් නෙමෙයි මහා ජීවියෙක්. එතකොට මේ උත්තරෙත් හරි. පිටිමකුණ. බැක්ටීරියා දිලීර ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ දෙකක්. පැරමීසියම් කියන්නේ උදාහරණයක්. පැරමීසියම් අයිති වෙන්නේ ප්‍රෝටෝසෝවා කියන ශුද්ධ ජීවී කාණ්ඩයට. මේ තුන් දෙනාම ශුද්ධ ජීවි. හරිද? ඔයාලගේ අනාවරණ පරීක්ෂණවලදී මේ වගේම ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි කතා කරන ඒවා ඔයාලගේ පේපර් එකේ තියෙයි. හරි. තෙත් පාන් කැබැල්ලක් නරක් වීමට පුස් හැදෙන්නේ පුස් කියන්නේ මොනවද? පුස් කියන්නේ දිලීරය. පුස් කියන්නේ පාන් පුස් කියන්නේ දිලීරේ නම මොකක්ද? මුක මියුක
very good. ඒව මතක තියනවා කියන්නේ හොඳයි. උපරිම ලකුණකට යන්න පුළුවන්. හැමෝම උත්සාහ කරන්න. ඔයාලා කතා කරන්න මොන හරි ගැටලු තියෙනවා නම් chat එකට දාන්න. මම හැමතිස්සෙම හැම මොහොතේම හැමදාම ඉදිරියටත් කියනවා. ඒ හරහා තමයි ඔයාලගේ අර වර්ධින ඒවා අමතක වෙන ඒවා මොකක් හරි පිළියමක් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන තියෙන්නේ පූති භවනේ. මේවල පොඩි පොඩි ගැටලු තියෙනවා මේ ස්ටඩි පැක් එකේ. පූති භවනයේ ලක් වී හැකි ආහාරය. පූති භවනයේ ලක් වෙන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලාම දැනගන්න එපා. පූති භවනය කියන්නේ මොකක්ද කියලා. පූති භවනය කියන්නේ මොකක්ද? ප්‍රෝටීන් බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඔව් ඒකනේ. ප්‍රෝටීන බහුලව අඩංගු ආහාර මත ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය තමයි අපි කියන්නේ පූති භවනය කියලා. එහෙනම් දැන් අපි මෙතන හොයන්න ඕන ප්‍රෝටීන බහුල ආහාරය. එහෙනම් ප්‍රෝටීන බහුල ආහාරය තමයි ඔයාලට මෙතන ලකුණු කරගන්න. මෙන්න මේ මස් පොල් තෙල් වල මොකද්ද? ලිපිඩයක්නේ. ලිපිඩ බහුල ආහාර මත මොකද්ද වෙන්නේ? මුඩු වෙනවා. very good. මුඩු වෙනවා. මුඩු වීම. ඊළඟට බත් ගත්තොත් එතන සීනි බත් කියන්නේ පිෂ්ඨය. ඒකත් සීනි බවට පත් වුණොත් පැසීම ක්‍රියාවලිය වෙන්න පුළුවන්. රොටි වලත් තියෙන කාබෝහයිඩ්‍රේට් නේ. ඒවා ජීර්ණ වෙලා පිෂ්ඨය සීනි බවට පත් ග්ලූකෝස් බවට පත් වෙනවා. හරි අපි මේ ප්‍රශ්න අතර එහෙම අවසන් කරමු. ඊළඟ ප්‍රශ්නට අපි පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් අපේ වෙලාව ඇතුළත කතා කරමු. ඒක ඔයාලට පළවෙනි පාඩම මතක් කරගන්න පුළුවන්. ශුද්ධ ජීවි උත්තර ලකුණු කරන්න පටන් ගන්න. අසත්‍ය මොකක්ද කියලා අහන්නේ නේ. කාශ්‍යප ලකුණු කිරීමක් කරන උදාන ඉස්සෙනි හයවෙනි ප්‍රශ්නෙට අපිට සාකච්ඡාවක් තියෙනවා. අන්න ඒ වගේ සාකච්ඡා හොඳයි. හයවෙනි ප්‍රශ්නේ උත්තරයකට එක්කෙනයි, හතරවෙනි උත්තරයට දෙන්නයි. බලමු උත්තර ටික. උත්තර එවලා තියෙනවා මෙත් මිදුව සෙත් සම්දිදුව උත්තර එවලා තියෙනවා. හරි. ඒතර ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය ගත්තාම මේක උත්තර හොඳට කියවලා බැලුවොත් ඉතින් උත්තර එවලා තියෙනවා. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් ඇතිවන්නේ මිනිසාට පමණි.
වැරදින ශාක වලටත් ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම් තියෙනවා. ඊළඟ බැක්ටීරියා මගින් හට ගන්නා රෝගයක් වන්නේ මෙතන උත්තර ලකුණු කිරීම දෙකක් තියෙනවා සෙම් ප්‍රතිශාවට එක උත්තර ලකුණු කිරීමක් තියෙනවා ලාදුරු වලට chat එකටත් එවලා තියෙනවා 6ට 6ට උත්තර කිහිපයක් එවලා තියෙනවා එතන ලාදුරු කියන දරුවෝ ඉන්නවා හරි මැලේරියාව බලමු කවුද මැලේරියාව ඇති කරන්නේ ප්ලාස්මෝඩියම් ප්‍රෝටෝසෝවාවෙක් ප්ලාස්මෝඩියම් කියන ප්‍රෝටෝසෝවාවෙක් මගින් තමයි මැලේරියා ඩෙන්ගු කියන එක ප්‍රසිද්ධයිනේ ඩෙන්ගු වෛරස් ලාදුරුද සෙම් ප්‍රතිශාවද මතක තියාගන්න මේක හරි ලේසි එකක් සෙම් ප්‍රතිශාව හදන්නේ වෛරස් මගින් සෙම් ප්‍රතිශාව වෛරස් එකක් හරිද සෙම් ප්‍රතිශාව වෛරස් එකක් හරිද ඒ නිසා බැක්ටීරියාව මගින් ඇති වෙන්නේ මොකක්ද ලාදුරු බැක්ටීරියා මගින් ඇති කරන්නේ කවුද ලාදුරු කියන එක මතක තියාගන්න ලාදුරු කියන උත්තරේ තමයි අපිට යන්න පුළුවන් මේ සෙම් ප්‍රතිශාව අපිට නිතරම ඇති වෙන එක වෛරස් රෝගයක් ඒක වෛරස් එකක් හරිද ඒක අමතක කරන්න එපා සෙම් ප්‍රතිශාව හැදෙනවනේ අපිට ජල බීතිකාව කියන එකට ගියාවත් ඒක වෛරස් එකක් ඒක ගැටලුවක් නෑනේ ඒක වෛරස් එකක් හරි අපි යමු 8 9ට තමයි මෙතන යන්න පුළුවන් 8 9ට යමු උත්තර ලකුණු කිරීම සිදු වෙනවා උත්තර එවලා තියෙනවා chat එකට හරි හැමෝම උත්තර ලකුණු කරන්නේ එතකොට ඔයාලගේ දැනුම මම නැවත කියනවා ඔයාලගේ දැනුම අලුත් වෙනවා හරි අපි එහෙනම් ඒකට වේගෙන් යමු සීනි බහුල ගැන අපි කලින් කතා කළා පැසීම කිසිදු තරකයක් නැහැ සැකයක් නැහැ ශුද්‍ර ජීවීන් ක්‍රියා කරන්නේ මෙන්න මේ කාමර උෂ්ණත්වයේ කියන උෂ්ණත්ව පරාසය තුල 8ට අංක 1ක් අංක 9ට අංක 4 උත්තරයක් අපිට ගන්න පුළුවන්. එන්න මේ උත්තර දෙක මතක් කරගන්න. හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නය. මේකේ උත්තරේ මොකක්ද දාලා තිබ්බේ 10ට කරවල නිෂ්පාදනයේදී අපි දන්නවනේ මේක වැඩක් කිව්වොත් ලුණු දානවා. ලුණු දාපුවාම මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔයාලට හතේ දැනුම මතක නම් මේ ලුණු වලින් කරන දෙයක් තියෙනවා. ලුණු වලින් කරන දෙයක් තමයි ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඔයාලගේ මොනවද මේ ගෙදර ලුණු බෝතලේ ඒක ලේබල් කරලා තියෙනව නේද? 10ට උත්තර දෙකක් තියෙනවා. 10ට උත්තර දෙකක් තියෙනවා. එක දරුවෙක් හරි උත්තරේ ලකුණු කරලා වැරදි උත්තරයකට ගිහිල්ලා තියෙනවා. බලමු මොකක්ද හරි කියලා. ලුණු කියන්නේ මොකද්ද? මම නැවතත් අහන්නම් මම කිව්ව උත්තරේ. මට කියන්න ඔයාලගේ ලුණු බෝතලේ මොකක්ද ඔයාලා අලවලා තියෙන්න ඕන? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ඒකේ රසායනික සංකේතය මොකක්ද? රසායනික සංකේතය
රසායනික නම තමයි කිව්වේ. රසායනික සංකේතය මොකක්ද? ඔයාලා ලියන්න පුළුවන් ස්ක්‍රීන් එකේ. හරි. සෙක්ෂන් දෙවලා තියෙනවා. අපි කැපිටල් සිම්පල් නිවැරදිව ලිව්වොත් capital N, simple A, capital C, simple L. මේවා මතක තියාගන්න. මේක ලුණු බෝතලේ අලවලා තියෙන්න ඕන. ලුණු බෝතලේ දකින්න ඕන. දවසට සැරයක්වත් මුළු තැන්ගෙට යනවනම් සෝඩියම් ක්ලෝරයිඩ් සාමාන්‍ය ලුණු කියන එක අමතක වෙන්නේ නැහැ. ඒකට අපි හතේදී ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම දෙයක්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ආම්ලිකත් නෙමෙයි බාෂ්මිකත් නෙමෙයි. මෙයා කවුද? උදාසීන දෙයක්. මෙයා උදාසීන දෙයක්. එහෙනම් මතක තියාගන්න පළවෙනි කාරණය මෙයා උදාසීනයි කියලා දන්නවා නම් මේ ලුණු දාපුවාම pH අගය අපිට වෙනස් කරන්න බෑ. හරිද? අපේ තර්කය එකයි ලුණු දැම්මයි කියලා අපිට pH අගය වෙනස් කරන්න බෑ. හේතුව ලුණු කියන්නේ උදාසීන. එතකොට මේක දැන් හතේදී ඉගෙන ගත්ත එකක් නේ. ඒකට ඒක ඔයාලා හැබැයි අටේදී ඉගෙන ගන්නව නේද අවසානයේ? උදාසීන කරන ප්‍රතික්‍රියා රසායනික විපර්යාස යටතේ උදාසීන කරන ප්‍රතික්‍රියා කතා කර. අර පිනොප්තරින් දාලා බැලුවේ මතක ඇති. එතකොට මෙතනදී මේ සෝඩියම් ක්ලෝරයිඩ් උදාසීන ඒ නිසා pH අගයට කිසි බලපෑමක් කරන්නේ නැහැ. pH කියන්නේ ආම්ලිකද බාෂ්මිකද කියන බව. ආම්ලික බාෂ්මික ඒකට කිසි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නම් මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ඔයාලා ඉගෙන ගත්ත මතකද ආශ්‍රිතිය කියලා දෙයක්. ආශ්‍රිතිය. කාටද මතක ආශ්‍රිතිය? කියන්න බලන්න කවුරු හරි ආශ්‍රිතිය. දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඔයාලගේ මොනවද මේකට ගැළපෙන ඉතුරු මේ දේවල් ටික තමයි මේ කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් කියනවා නේද රැයට නිදා ගන්න කලින් ලුණු වතුරෙන් කට හොදන්න කියලා. ලුණු වතුරෙන් කට හොදන්න කියලා කියනවා. දැන් මම කිව්වේ මේ ආශ්‍රිතය ගැන මම ඇහුවේ. මොකක්ද ආශ්‍රිතය කියන්නේ? ආශ්‍රිතය කියන්නේ ජලාංශු අඩු තැනේ සිට වැඩි තැන වැඩි තැනේ සිට අඩු තැන දක්වා. ජලාංශු වැඩි තැන ඉඳලා ජලාංශු අඩු තැනට යනවා. එතකොට දැන් අපි ලුණු වතුරෙන් කට හොදනකොට මොකද වෙන්නේ? අර බැක්ටීරියා වගේ සෛලවල ඉඳලා ජලය ලුණු වලට ඇදලා ගන්න. ඒ ලුණු වල ජල සාන්ද්‍රණය අඩුයිනේ. ලුණු කැටේ ජල සාන්ද්‍රණය අඩුයි. බැක්ටීරියා සෛලේ ජල සාන්ද්‍රණය වැඩි. බැක්ටීරියා සෛලේ ජල සාන්ද්‍රණය ලුණු වලට ඇදලා ගන්න. ඒතර බැක්ටීරියා සෛලේ හැකිලිලා විෂූණ වෙලා විනාශ වෙලා යනවා. දැන් කරවල වලදී කොහොමද වෙන්නේ? ලුණු දාපුවම මොකද වෙන්නේ? ලුණු වල ජල සාන්ද්‍රණය අඩුයි. කරවල වල යම්කිසි ජල සාන්ද්‍රණයක් තියෙනවා නම් මොකද කරන්නේ? කරවල වල තියෙන ජලය ඇදලා ගන්නවා. මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ මේ කරවල නරක් වීම කෙරෙහි කරවල වල තෙතමනය අඩු කරනවා. මේකට උත්තර ලකුණු කරපු දරුවෝ හිටියා අංක 3. තෙතමනය වැඩි කරන්නේ නැහැ. තෙතමනය වැඩි කෙරුවොත් මොකද වෙන්නේ? තර්ක කරන්න මොකද්ද තෙතමනය වැඩි කෙරුවොත් වෙන්නේ? තෙතමනය වැඩි කෙරුවොත් මොකද වෙන්නේ? කියන්න බලන්න. ඔයාලගේ තර්කය මොකද්ද? තෙතමනය වැඩි කෙරුවොත් නෑ ඒක නෙමෙයි. ඒ පැත්තෙන් හිතන්න එපා. නිකම් මාළු වගේ ගන්න බෑ කොහොමවත්. දැන් මෙයාලා ඊට නරක් වෙන්න පුළුවන්. නරක් වෙනවා. ඇයි නරක් වෙන්නේ? තෙතව ශුද්‍ර ජීවින්ට ඉන්න පුළුවන් අවශ්‍ය තෙතමනිය තියෙනවා. අන්න ශුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සාධක දෙකක් අපි කතා කරනවා. එකක් තමයි තෙතමනය, අනිත් එක උෂ්ණත්වය. තෙතමනය ලැබෙනවා කියන්නේ මේ කරවල වල තෙතමනය වැඩි වෙනවා කියන්නේ ශුද්‍ර ජීවීන්ට මේකට පහර දෙන්න මේක නරක කරන්න පහසුවක් වෙනවා. ඒ නිසා ඔන්න ඔය තර්ක ඔස්සේ හිතන්න මේ සමහර ප්‍රශ්න උත්තරයක් හිතා ගන්න බැරි නම් තෙතමනය වැඩි කෙරුවොත් කරවල නරක වෙනවා. එහෙනම් මේක තෙතමනය අඩු කරන එක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වලින් කරන්නේ.
ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්. උත්තරය අංක 3. ඒතර එහෙම එවපු දරුවෝ මෙතන හිටියා වැරදි ඒවා නිවැරදි කරගෙන ඒවා මේ සාකච්ඡා කරලා තමයි අපි ඉදිරියට යා යුත්තේ. හරි. ඒතර බලන්න මේ විදිහට අපිට බහුවර්ණ ප්‍රශ්න ඊළඟ පාඩමෙත් තියෙනවා. මෙතන මේ ශුද්‍ර ජීවීන්ගේ මේ ප්‍රශ්න ඔයාලගේ පුනරි මොනවාද? අනාවරණ පරීක්ෂණ වලට වාර පරීක්ෂණ වලට මේ ප්‍රශ්න ඔයාලට හම්බෙයි. නිසා ඒවා මතක් කරගන්න ඔයාලගේ උනන්දුවෙන් ඉන්න. හරිද? ඔන්ලයින් අධ්‍යාපනයේ ඒක තමයි තියෙන මේ අවශ්‍යතාවය. ළඟ හිටියනම් කොහෙද බලන්නේ කියලා හරි මේක මූණ දිහා බලපුවම පේනවා මේ පාඩමේදී ඉන්නේ නැද්ද කියලා. මෙහෙම අපිට සජීවී නෑ. අපි මේක සම්පූර්ණ ඔයාලගේ අතේ තියෙන්නේ මේක උරා ගන්න එක. ඒක මේ උරා ගන්න ක්‍රමවේද තමයි මම කලින් ඔයාලට පැහැදිලි කළේ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේ වගේ ප්‍රශ්න වල උත්තර ලියන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් මේ කතා කළා වගේ මේ බහුවර්ණ ප්‍රශ්න වල උත්තර දීලා ඒවා මතක් කරගන්නත් පුළුවන්. ඔතන අමාරු ප්‍රශ්න අමාරු පාඩමක් ආවොත් මම ඒක චුට්ටක් වැඩිපුර පැහැදිලි කරන්නම්. මෙන්න මේ පාඩම මම හිතන්නේ ඔයාලට චුට්ටක් වැඩිපුර නැවත කතා කරන්න. ඔයාලගේ සුදුසු ක්‍රමයක් කියන්න. මේකෙන් කොයි ක්‍රමයේද වඩා සුදුසු? බහුවර්ණ ටික විතරක් අපි කතා කරගෙන යනවද? එහෙම නැත්නම් බහුවර්ණ කතා කරලා අරක ලියනවද? මෙන්න මේ රචනා විදියට ව්‍යුහගත විදියට තියෙන ප්‍රශ්න සුදුසු විදියක් අපිට බලන්න පුළුවන්. හරි. අපි ඊළඟ දවස් ඉතුරු ටික සාකච්ඡා කරමු. ඔයාලට මොන හරි අමතර දේවල් තියෙනවා නම් දැනගන්න ඒවා අහන්න. එහෙමනම් අපිට අදට අවසන් කරන්න පුළුවන්. අපි ඊළඟ සතියේ එහෙමනම් හම්බෙමු නේද? ගැටලු මොන හරි තියෙනවා නම් chat එකට දාන්න අහන්න.